සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අපි වේදල්ල සූත්‍රයේ තමයි මේ කතා කරේ මෙතෙක් දවස්. එතකොට මේ සූත්‍රයේදී අපි විශේෂයෙන්ම දැන් පහුගිය වතාවේ අපි සක්කාය දිට්ඨිය නැතිකමයි ඒ සක්කාය දිට්ඨිය නැතිවීම සඳහා පාවිච්චි කරන ආර්ය ශ්‍රාංගික මාර්ගය විස්තරේදී කතා කළා. ඒතර ආර්ය ශ්‍රාංගික මාර්ග විස්තරේදී අපි සම්මා දිට්ඨිය පිළිබඳව කතා කළා. කම්මස්සගත සම්මා දිට්ඨි, චතුස්සත්‍ය සම්මා දිට්ඨි, ඒ අතර පාවිච්චි වෙන හැටි අපි පෙන්නනවා. දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිව්වේ සිතිවිලි ගමන් කරන පිළිවෙලක්. ඒතකොට අපේ සිතිවිලි යම් ආකාරවලින් සිත වැඩ කරනවා. නමුත් ඒ ක්‍රියා කරන ආකාර අස්සේ අප බොහෝ විට රිදුම් ලබන. මේ ප්‍රශ්න වෙලා තියෙන මේ රිදුම් ලැබෙන්න. ඒතකොට රිදුමින් තොර වූ ජීවිත අයිතියක් අපි තදින් අපේක්ෂා කරනවා. ඒ වගේම මේක සකස් කර ගැනීමට උවමනා කරන පිළිවෙල, නිවැරදි පිළිවෙල අපි සොයන. ඒතකොට මේ ආර්ය පදයට එක්ක එකාසු කරලා පෙන්වන්නේ මොකද්ද? ඒ නිර්දෝෂ, ඒ රිදිවිලි මුකුත් නැති තත්ත්වයක් උදා කර ගැනීමට පුළුවන් මාර්ගාංග ටිකක් තමයි මේ පෙන්වන්නේ. ඒතකොට මේ මාර්ගාංග වල තමන්ගේ සිතිවිලි දුවවනකට ඒ සිතිවිලි ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඊට අනුරූප වූ සිතිවිලි මාධ්‍ය සකස් වෙනකොට ඒක තමයි මාර්ගය වෙන්නේ. මාර්ගය කිව්වේ සිතිවිලි දැන් ඒ පැත්තට ගමන් කරවන්න. ඒ ගමන් කරන එක කතාව ආවේ සිතේ ක්‍රියාකාරීත්වය අපි නම් කරන්නේ සිතිවිලි ගමන් කරනවා කියලා. ඒ මොකද එක සිතක් පහළ වෙලා ඒක නිරුද්ධ වෙලා තව සිතක් පහළ වෙනකොට අර නිරුද්ධ වෙච්ච සිතට වඩා වෙනස් සිතකුයි පහළ වෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච සිතේ අයිතියක් එක්ක. අන්න ඒක නිසා මේ ගමන් ස්වરૂපයක් ඒක තියෙනවා. ඒකට කියනවා ඉතින් සංසාර ගමන කියලා. සංසාර ගමන කියන එකෙත් සංසරණය වෙමින් සිතිවිලි ගමන් කරනවා කියන්නේ. සංසරණය කියලා කිව්වේ මොකද්ද? එකකින් එකකට ශක්ති බෝ කිරීම. සංසරණය කියන්නේ ඕක. මේකෙන් අනිත් එකට, ඒකෙන් ඊළඟ එකට බෝ වෙවි යන ගතියක්. ඒ සංසරණය සිද්ධ වෙන නිසා සංසාර ගමන කියලා. ඒතකොට දැන් ඒ සිතිවිලි ගමන සම්පූර්ණයෙන්ම නිර්දෝෂ ජීවිත අයිතියක හිමිකාරකම දෙන්න ඒ සිතිවිලි වැඩ කරන පැති 8ක් පෙන්නවා. අවබෝධයේ ප්‍රධානයි සම්මා දිට්ඨිය කිව්වේකට. යමක් ගැන තමන් පිළිගන්න ආකාරය. ඒ පිළිගන්න ආකාරයට තමයි තමන්ගේ කල්පනාව, වචනය, කර්මාංක ක්‍රියා කිරීම, ජීවත් වීම, ඒව ගැන සිහි කිරීම, සත්‍ය ආදී මේ ඔක්කොම වැඩ කරන්නේ අර අවබෝධ කරගත්ත හැටි. දැන් ඒක නිදසුණක් කිව්වොත් දැන් කෙනෙක් නරක මිනිහයි කියලා අපි පිළිගත්තොත් ඒ නරක මිනිහයි කියලා පිළිගත්ත හැටියෙම එයා ගැන කල්පනා කරන්න අපි නරක පැත්තෙන්මයි. ඔය මිනිහාගේ හැටියෙන් පේනවා මිනිහා ඊතර හොඳ මිනිහෙක් වෙන්න බෑ. ඔදියම කල්පනා කරන්නේ. වචනයක් කතා කරනකොට මේ මනුස්සයා ගැන අපෝ යහවලාද කියලා. ඔන්න ඒ මනුස්සයාට දෝෂාරෝපණයක්. එයා ඉන්න තැනින් එයා යන ගමන් කරන්නේ යම් කිසි ක්‍රියාවක් කරනකොට අර නොරිස්සම් ක්‍රියාවක් කරන්නේ. හැම එකක්ම එකට අනුරූප වෙනවා. ඒක නිසා අවබෝධයෙන් නිවැරදි වෙන්න.
අවබෝධය නිවැරදි වුණ හැටි කල්පනාව නිවැරදි වෙනවා, වචනේ නිවැරදි වෙනවා, ක්‍රියාවල් නිර්දෝෂ වෙනවා, තමන්ගේ ජීවත් වීම නිදොස් ජීවිතයක් වෙනවා, ඒ උත්සාහය නිදොස් එකක් වෙනවා, සිහිය නිදොස් වෙනවා, සිතේ ඒකාග්‍රතාවය නිර්දෝෂව පවතින. ඒකට නිර්දෝෂව පැවතින ඒකාග්‍රතාවය දක්වා අර සංයෝගය ඒ නිර්දෝෂ ස්වરૂපයට තමාගේ සිත එකඟ වෙන මට්ටම එන්නේ අර ආරම්භයේ ඉඳලා තමයි යමක් ගැන තේරුම් ගන්න, පිළිගන්න, හිතා ගන්න, වටහා ගන්න ක්‍රමයට අනුවයි. ඒ ක්‍රමය තමයි බුද්ධ ආගමේ විශේෂ උරුප්පල පෙන්වන. සම්මා දිට්ඨිය ගැන හැම තැනම උරුප්පල පෙන්වන්න වෙලා තියෙනවා. ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ කාරණේ යා නිසි විදිහට වැටීම ගත්තාම. එතකොට දැන් අද තියෙන්නේ සමාධි ගැන කතාවක්. විග්‍රහ නෙමෙයි. අවබෝධයේ ලබා ගැනීම සඳහා අර කරුණු අපතම අවශ්‍යයි නෑ. ඒ එකක්වත් අවශ්‍ය නැහැ. එතෙන්ද දාන්න ඕන බෑ. අපි කවමදාකත් කිසිම අවස්ථාවක අවබෝධයේ මූලික කර නොගෙන කිසිම වැඩක් කරන්න බෑ. කතා කරන්න බෑ, හිතන්න බෑ, කල්පනා කරන්න මුකුත් කරන්න බෑ. ඉස්සෙල්ල වටහා ගත්ත හැටියට. නෑ. අවබෝධයට අනුව අරවා සම්මා හෝ මිච්ඡා වෙනවා. අරවට ඉස්සර තැනක් දෙන්න බෑ. මොකද ඉස්සෙල්ලා හිතලා ඕන කල්පනා කරන්න. හිතලා ඕන කතා කරන්න. ක්‍රියා කරන්න. හිතලා ඕන හිතවිල්ලට අනුව තමන්ගේ ජීවිතය හදගස්සන්න. ඒක නිසා ඒවා කිසිම සම්බන්ධයක් නෑ. ඉස්සෙල්ලාම දැන් සතෙක් වුණා, දැන් බලලෙක් වුණා. මීයකට පනින්න පුළුවන් ද බැයිද කියලා අවබෝධ කරගෙනයි. ඒ අර එකගේ අර මේ කෙඳි වගේක් තියෙනවා මූණි. ඕක යම් කිසි තැනක හැප්පුණොත් එයා අවබෝධ කරගන්නවා මෙතනින් පනින්න බෑ. පයින්නකොට හැප්පෙයිමාව, හැප්පෙනකොට මීයා දුවයි. එච්චර අවබෝධයක් අපි දන්නේ නැහැ. එහෙම හිතනවා කියලා බලලෙක් එයාගේ හැටියට එයා හිතනවා. හිතලා මෙහෙම ඒ නූල් මවිල් ගස් වැදුනොත් පස්සට අන්න ඒකට කියනවා එයාගේ ඒ මීයා ඇල්ලීම පිළිබඳව දිට්ඨිය ඔහුගේ නිවැරදි. ඒක නිසා ඔහු කල්පනා කළා නිවැරදිව. හැබැයි මීයා ඇල්ලිල්ල හොඳ වැඩක් නෙවෙයි. නමුත් ඒකට කරන විදිය ඊළඟට එයා ක්‍රියා කළේ නිවැරදි. අර අවබෝධයට අනුව පනින්න බෑ. පැන්නොත් මාව හැප්පිලා මීයා දුවනවා. ඊට පස්සේ ওই මීයාව කොයි බල්ලෙකුටවත් අල්ලන්න හම්බෙන්නේ කියලා ඒක හිතා ගන්නවා. එතකොට අන්න ඒකයි සම්මා දිට්ඨිය හරි වෙන්න. එතකොට ඒ දර්ශනයක් නෙමෙයි දිට්ඨිය කියන්නේ. දිට්ඨිය කියන්නේ දර්ශනය තුලින් ගන්නා විවරණ තීරණයක්. දර්ශනය තුලින් ගන්න දර්ශනය කිව්වහම කනෙන් අහන්න පුළුවන්, ආග්‍රහණය කරන්න පුළුවන්, ඇහින් බලන්න පුළුවන්. මේ කොයි එකකින් හරි ඒවා ඔක්කොම තමන්ගේ වටහා ගැනීම පිළිබඳව විවරණයේ අස්යෙන් එන තීරණයක් තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඊට අනුකූල වූ කල්පනාව, වචන, ක්‍රියා කිරීම, ජීවත් වීම, උත්සාහ දැරීම, සිහි කිරීම, සමාධියටපත් වීම කියන මේ ඔක්කොම ගුණ වෙනකොට අර සමාධි શબ્දයකට අයිති සමාධිය කියලා කතා කරන චිත්ත ඒකාග්‍රතාවයකටපත් වෙනවා. චිත්ත ඒකාග්‍රතාවය. ඒ ඒකාග්‍රතාවය කියන්නේ අපි හිතනවා හුඟා දුරට වැරදිලා. අපිට සෑහෙන පිළිසකට වැරදිලා. ඒකාග්‍රතාවය කියන්නේ සිත මුකුත් නොසිතා ඉන්න එකක්ලු. සිතට බෑ මුකුත් නොසිතා ඉන්න. සිතේ කියන්නේ සිතන එක. සිතන ශක්තිය.
ඒ ඒකාග්‍රතාවය කියන්නේ අර රාමෝ පිටින් රාමෙන් පිට මොන රාමුව? සම්මා දිට්ඨියත් සම්මා සමාධියත් කියන මේ රාමුව ඇතුළේ අනිත් එක ඔක්කොම වට වෙලා මේක. සංකප්ප වාචා කම්මත් ඔය ඔක්කොම වට වෙලා. ඒ වට වෙන මැද එයින් පිට නොපැන තමාගේ සිතවිලි අනන්ත දේ ගැන හිතනවා. රොකට් එකේ යන හැටි ගැන හිතනවා, හඳ ගැන හිතනවා, නොයෙක් ඒවා හිතනවා. නමුත් ඔක්කොම අර සම්මා දිට්ඨියට යටත් වූ ආකාරයෙන් හිතන්නේ. අන්න ඒකද කියනවා කුසල රම්මනේ ඒකාග්‍රතාව. ආරම්මන ඒකාග්‍රතාව නෙවෙයි වෙන් කළ ගන්න ඕන කුසල රම්මන ඒකාග්‍රතාව. කුසල රම්මනේ කියන්නේ මොකද්ද? තමන්ට අනර්ථයක් නොවන විදිහට සිත එකඟ වීමයි කුසල රම්මනේ. දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න ඕනේ කියන එක නෙවෙයි එතනදී. ඒක පෙන්නන්නේ. තමන්ට අනර්ථයක් නොවන කොහෙද? මෙලෝ වශයෙන් පරලෝ වශයෙන්. කෙලවර දිනුන කෙලවරේ නිවීම වශයෙන්. ඒ තුනටම අනර්ථයක් නොවන විදියට. තමන්ගේ සිතවිලි වැඩ කරන පිට නොපනින, එයින් පිට නොපනින තත්ත්වයක් තියෙනවා. ඒකද කියන්නේ කුසල රම්මන ඒකාග්‍රතාව. ඒකට කුසලයේ කියලා මොකද? ඒ සිතවිලි, ඒ ක්‍රියාව ඔක්කොම හරි යහපතක් සලසන යාට. ඒකයි කුසල කියන්නේ. හොඳයි කියනවා. කුසල කියන්නේ හොඳයි කියන. හොඳයි කියන්නේ හොඳ සිද්ධ වෙන්නේ. අන්න එතකොට මේ සමාධිය ගැන තමයි අද කතන්දරේ තියෙන්නේ. මේ අර විශාල අර මෙහෙණින් වහන්සේගෙන් අහනවා මේ සමාධිය කියන්නේ මොකක්ද? ඊළඟ සමාධියට නිමිත්ත මොකක්ද? සමාධියට පරික්කාර මොකක්ද? සමාධි දිනු මොකක්ද? භාවනා. ඔය ප්‍රශ්න තමයි අද තියෙන්නේ. සමාධිය කියන එක මේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ පිළිතුරු දුන්නා. ඒකාග්‍රතාව. චිත්ත ඒකාග්‍රතාව. එතනදී චිත්ත ඒකාග්‍රතාවය කියලා කිව්වහම කුසල ආරම්මනේ චිත්ත ඒකාග්‍රතාව. ඇයි මෙතෙන්ද අකුසල කතාව ගන්නෙ නැත්තේ? දැන් අපිට මිනිහෙක් හිතනවා දඩේම යන්නේ. නේ මිනිහා දඩේම යන්නේ නැටි දඩයන් කරන්න යන්නේ යායුතෙන් නැමති යුතෙන් රකී යුතෙන් මාදි වශයෙන් ඔක්කොම දඩේම ගැන හිතන්නේ මිනිහා. ඇයි ඒකට සමාධිය නොකියන්නේ? සමාධිය නොකියන්නේ කුසල අකුසල ආරම්මන ඒකාග්‍රතාවයක් නැහැ. ඒ මොකද? එකෙන් එකට අකුසල වැඩි කර හිතන්නේ. කුසල ආරම්මනේ කුසල ශක්තිය මිසක් වෙන මොකද වැඩි වෙන්න බෑ. මොකද? අලෝභ අදෝසමෝ. ඒක නිසා අලුතෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන අහංකාර මොකුත් එක්කවස වෙන්න දෙයක් හිතන නැහැ. අලෝභය අදෝසය අමෝහයි ඒ ශක්තියේම වර්ධනය වෙනවා මිසක ඕක වෙනස් වෙන්න මොකුත් නැහැ. අන්න ඒක නිසා ඒකාග්‍රතාවයේ හිතින්ද පුළුවන්, එකඟ වෙන්න පුළුවන්, එහාට මෙහාට විශ්වවි යන්නේ නැතුව ඉන්න පුළුවන් කුසලයේ විතරයි. අකුසලයේ බෑ. අකුසලයේ එකක් දෙනකොට තවත් ඒ වගේ අකුසල් 10කට අයිති හැඩයක් යනවා හිතට. එහෙම තමයි කරන්න ඕනේ. ඊළඟට අර එහෙම කරන්න ඕනේ. නොයෙක් ඒවා. මේක එහෙමනේ, මෙහෙමයි කරන්න ඕන එච්චරයි. කොයි අතර පිළිමත් ඒ ආකාරයි. යම් තැනකදී කුසල ආරම්මනේ ඒකාග්‍රතාවටපත් වෙනවා නම් අන්න ඒකට සමාධිය කියනවා. ඒතකොට අපි ගමු නිසං සාමාන්‍යයෙන් දල උදාහරණයක් ගන්නවා. තමන්ගේ ගෙදර කටයුතු ගැන යම් කිසි කෙනෙක් කියනවා.
දැන් හාල් ගණන්, බඩු ගණන්, අරවා ගණන්, මේවා ගණන් ඔක්කොම ගණන් ජීවත් වෙන්න බෑ කියන ආందోලනයක් තියෙන්න පුළුවන් රටේ. නමුත් එයා ජීවිතය ගැන, gedara ජීවිතය ගැන කෙනෙක් කතා හිතනවා. ඉතින් ඕක පුළුවන් යාට හිතෙනවා ඕ අස්සේ පුළුවන් කුසල ආරම්භණේ තියන්නේ. ඈ කියලා යාට හිතෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම කුසල ආරම්භණේ ඇතුළේ හිතන්න පුළුවන්. ඒ කොහොමද දෛනික ජීවිතයට අයිති පැවතුම් ස්වરૂපයක් කුසල ආරම්භණයත් එක්ක සම්බන්ධ කරන්නේ? ඔව් බඩු ගණන් නොගින් බෑ. රටේ තත්ත්වයේ දිස බලනකොට ඒවා එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා පාලනය කරන්න ඒකව තියෙනවනේ. අපි ඒව කරන්නේ. කොයි ආකාරයෙන්ද මට හම්බෙන්නේ රුපියල් 100ද හාල් සේරුව? මාසෙම දවසේ පඩිය අරගෙන රුපියල් 100ක් හාල් සේරුවක් ගන්න කැඳ බොනවා. ඉතින් මොන ජීවත් වෙනකන්නේ ඔක්කොම කෝටි ගණන් තියුණත් නැරෙනවා. ඒක නිසා අනේ මට ඒ විදිහට ඉන්න පුළුවන්. ඒකේ කිසිම දෝෂාරෝපණයක් කායක් නැහැ. ඉතින් පුළුවන් ලුණු ඉහළ පොල් ටික ඔය එහෙම කරනවා. ඒක කිසිම දෝෂයක් නැහැ. මෙයා දැන් මේ කතා කරන්නේ මොකක්ද? අලෝභයි, අදෝසයි, අමෝහයි. යාගේ සිතිවිලි මාධ්‍ය අලෝභයි, අදෝසයි, අමෝහයි. හොයද? මට මෙහෙම ඕන කරන අපරාධ කීක දෙස් තිබ්බේ නෑ මිනිහා. මට ඕන විදිහක් නෙවෙයි. ලැබෙන විදිහයි මං ගන්න. දැන් 2000 කිව්වත් හාල් සේරුව පඩියේ ගාට හිටියේනේ. එහෙම නැත්නම් මැරෙනවනේ. මැරිලා අපාය යන්නේ නෑ අපි. මොකද නරකට හිතලා නෙවෙයි මැරෙන්නේ. මේක කණ්ඩත් නැතුව නරකට හිතලා අපායෙත් ගිහින් එතනුත් ගුටි කන. මෙතන ඒ මොකුත් නෑ. අන්න කුසල ආරම්භණේ එකක්තාවයි. කිසි කෙනෙකුට දෝෂයක් නෑ. දෝෂේ නම් මමයි මොකද උපම් වර්ධ. ඒකල උතර බුදු පියාණන් වහන්සේ ඉපදීම නවත්තපන් කිව්වෝකයි. මොකද ඉපදුනොත් ඔක්කොම ඉතර. ඒක නිසා මගේ අයිතිය මිසක මේ ලෝකේ කවුරුත් වැඩිකාරයෝ නෙවෙයි. උපම් මමයි වැඩිකාරය. හැබැයි මම ඉපදුනා නෙවෙයි. ඉතින් ඉපදෙන අයිතියක් ලැබුණා. ඒක අදිවටයක් කරනවා. මාර්ගෙ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ කියලා අන්නේ විදිහේ උදාන ස්වરૂපයෙන් යුක්තව මේ ලෝකේ සිද්ධීන් පිළි අරගෙන මිනිහා දෛනික ජීවිතය ගැන ඔය රටාවට වැටුණොත් මිනිහා මුළු දවසේම කුසල ආරම්භණේ තමයි ඒ ජීවිත රටාව ගෙනියන්නේ. ඕකටයි කුසල ආරම්භණේ කියන්නේ. මල් ටිකක් අතේ තියාගෙන පොඩි කර ගිහිල්ලා ආසනේ උඩින් තියෙන එක නෙවෙයි. ඒක ඕන කෙනෙකුට පින පුංචි ළමයිත් මල් ගෙනියන්නේ. ඒක නෙවෙයි කුසල ආරම්භණේ. අරව ඔක්කොම ඒක පුරුදු වෙන්න කරන ඒවා. ඉතින් හැමදාම මල් තීතිය මල් කර ඕකමයි කුසලයේ කියන ඉන්නවා. දැන් දවසේ මුළු දවසම මේ කුසලයේ ගෙජෙට් ගන්න ඕනේ. අන්න ඕකයි ධම්මදින්නාව කිව්වේ චිත්ත ඒකාග්‍රතාවය කියෝකට. සමහරවිට තමන්ගේ පෞල් ජීවිතයේ යම් නොගැලපෙන ස්වරූප තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම කුසල ආරම්භණයත් එක්ක පෙරට්ටු කරන්න ඕනේ. කොහොමද? ඒවා මේ මගේ අයිති. ඒවා විය යුතු දේවල් වෙන්නේ. ඔක්කොම පිළිගන්න. හැබැයි මං කායක තරහක් නැහැ. මට මෙහෙම ඕනේ කියලා අපි මං අන කරන්නේත් නැහැ. ওই දෙකමයි මට අනාත්මේ. ඒ නැති නිසා මට සන්තෝෂයි. අන්න මේ ඒකාග්‍රතාවය පිළිබඳව කතාව ওই විදිහට තේරුම් ගන්න. කොතන හරි මඩවලක ඉඳගෙන හරි අර කියන චිත්ත ස්වરૂපේ පාවිච්චි කළොත් මඩවලේ ඉන්න මිනිහා කරන්නේ කුසල්. අපි මේ නිකන් කුසල් කුලියට ගන්න හදනවා. බද්දට ගන්න හදනවා. අපි කරගන්නවා. ඔන්න ඊළඟට අහනවා සමාධි නිමිත්ත මොකද්ද? සමාධියට නිමිත්ත. ඔය දැන් කියාපිව ගැන යම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කණේක කුසල ආරම්භයේ ධර්මයන්
ඔව් වැඩිසරම මොකද දැන් කෙනෙකුට බත් පිඟානක් හම්බ වෙනවා. ගෙදර හාල් මිටියක් පිරලා තියෙනවා. මෙයාට කන්න පුළුවන් බත් පිඟානක බත් විතරයි. ඒක කනවා. හරි ඉතුරු ඕන එකක් කරගන්න. ඒ වගේ කෝටි ගණන් හම්බ වෙන්න පුළුවන්. ඒ වයින් tempත් වෙලා ඔය වන්තොන්නක තිබිච්චාම තමන්ගේ දෛනික ජීවිතය අර රටාවට ගත්තාම හරි. ඕනකට වැඩි හම්බ වෙන මිනිහෙක් ඇත්තේ නැහැ. ඔය නිකන් තමන් කිව්වට ඒ මිනිහට තව මදි. කවුද මේ ලෝකේ ඕනකට වැඩි හම්බෙච්ච මිනිහා කියන්නේ? චැන්ස් හොට් බැරි වුණා ඇති කියන්නේ. රොක්සෙලර්ට බැරි වුණා. මහා පොසත් ඇමරිකාවේ. නමුත් තවත් හම්බ කරනවා. සල්ලි වැඩි වුණයි කියලා හිතන් එයාගේ මේ අර වැඩපොළ වල හැවෙන්නේ නැන්නේ ෆෝඩ් මහත්තයා. ඒක නිසා කවුරුත් මොනවට දිහම්බෙන්නේ නැහැ. මිනිහට ඕන තරමක් හම්බිලා නැහැ කාටවත් ආව. මෙයා වනනවා ඉඳන් මේ. ඔව් දැන් යම් කිසි කෙනෙක් වරදක් කළා හිරේ වැටුණාට පස්සේ එතින්දි බැට කන එක අර වරදේ බැටයක්. නමුත් ඇත්තේ බැටයක් නෙවෙයි. ඇත්ත එහෙම පාවිච්චි කරන වරද කරුකයන් දැන් සාමාන්‍ය ඔය මොකද යල්ලගෙන ගිය ලොකප් ගන්න. එතන මුත්‍රා ගඳලුව හරි අසුචි ගඳ දිසි මොකද කරන්නේ වරද කරපු නිසා අර වලේ වැටිලා ගඳලුවන් තියෙන කරන් දෙයක් නැහැ ඒ ඉඳවන්න ඕනේ. ඒක නිසා තමයි මේ සමහර බෝධිසත්වෝ දොස්තරවැල ගියේ වහ පොයිසත් කරදරේ කියලා ඔක නිසා. නේද මහත්තයා? ඒක නිසා ඒකට ඒවට උත්තරේ ඒ විදිහටයි දෙන්න තියෙන්නේ. නමුත් එකක් කරන්න පුළුවන්. ඒ අයිතිවාසියේ ඒ දඩුවන්ට බාර දෙන්න ඕන. මොකක්ද? ඔව් දැන් මේ අපේ දුප්පත්කමේ හැටියට අපිට මේ ප්‍රමාණය මදි. නමුත් එවැනි දුප්පත් තත්යකට පත් වෙන්න මම කැමතිත් නැහැ දරුවෝ කැමති. නමුත් පත් වෙන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම්. ඒක නිසා මොකද කරන්නේ පුතේ? එක කටයි බත් කන්න තියෙන ඕක කාලේ ජීවත් වෙන්න කියලා ඔවුන් සංසයින උන්නම් සැනසෙන්නේ නැහැ. ඒක මම අපි පිළිගන්නවා. උන් කරාස් දාලා කෑ ගහයි. තාත්තා ඥානවන්තයෙක් කියලා ඉතින් මොකද කරන්නේ? හැටි හොමයි ඒක නිසා හොඳයි. කෑ ගහලා ඉවර වුණාම නිදා ගන්නවා. ඉතින් එතකම් මම ඇහැරලා ඉන්නවා. පවුනම් කරන්නේ නරක හිතක් නම් මම පහල් කරන්නේ නැහැ කිව්වොත් අන්න එයා ජයග්‍රහණයි. නැතු අරවා එක්ක එල්ලෙන්න ගියොත් එකල්සක් කොහොම වැඩක් නෝ එකල්සක් විභාගෙදි වැඩ කරද්දී අර කාදීගේ මේසෙ හෙල්ලෙනවා. හෙල්ලෙනොත් මිනිහා ගිහින් අර එක්සැමිනර්ට කිව්වා සමගි මේසෙ හෙල්ලෙනවා. ඒ මනුස්සයා කිව්වේ මිනිහ මේසෙත් හෙල්ලෙන්නේ නැහැ කිව්වල මේ විභාගය කා ගන්න එපා. හෙල්ලෙන්නේ මේසෙ දෙන්නේ ලියලා විභාග ගිවන් පාස්සේ. ඔන්න ඕකෙන් කරන්නේ. එන්නේ මේසෙ හරි විජහට අතිනේ කකුල් දෙකෙන් අල්ලගෙන ලිව්වාම වැඩි හරි මේසෙ අත්තර දාලා අර විභාගෙන් පාස්සේ යන හොඳ මේස ගන්නවා. නැතුව මේස මඳාගෙන විභාගෙ දුන්නා ලිව්වොත් සම්පූර්ණයෙන් පරාදයි. ඒක නිසා ඔහොම මේස හම්බියනවා ඉතින් මොකද කරන්නේ? ඒක සතිපට්ඨානය සමාධිය නිමිත්තයි. සතිපට්ඨානය සමාධිය නිමිත්තයි. ඇයි සතිපට්ඨානය සමාධිය නිමිත්තේ කිව්වේ? කුසල රම්මනේ කාය වේදනා චිත්ත ධම්ම. එතකොට කාය කියන්නේ ක්‍රියාව. වේදනාව කියන්නේ ඒ ක්‍රියාවෙන් මතුවෙන සනසුන් වින්දනය. චිත්ත කිව්වේ ඒකට යෙදෙන හිත. සිත යෙදෙන ආකාරය. එතකොට ධම්ම කිව්වේ ඒ සිත ඒ ආකාරයේ යෙදීම නිසා මතුවෙනා වූ
ධර්ම ස්වરૂපේ කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාපෘත. ඒ ධර්ම ස්වરૂපේ. ඒතර සමාධිය අර චිත්ත ඒකාග්‍රතාව අර මහත්යගේ ප්‍රශ්නේම අපි අල්ල ගන්නවා ඒකට. මේ චිත්ත ඒකාග්‍රතාවය දැක්කදී සතිපට්ඨානෙන් මේකත් එක්ක වැඩ කරන්නේ කොහොමද? කාය මගේ සිතවිලි දැන් ක්‍රියා කරන්නේ අමනාපයෙන්වත් ශෝකයෙන්වත් නෙමෙයි ලැබිච්ච ආකාරයේ කවුරු සනසගෙන නොසනසුනාට කමක් නෑ මම සනසන. දැන් කාපම් මිනිස්සු කියලා කෑම කෑම දුන්නාම එන්නේ නොකවට මට කරන්න දෙයක් නෑ මම කණ්ඩේ කිව්වා. අන්නේ විදිහේ තමාගේ ක්‍රියාව සෑම පැත්තටම ලෝභ ද්වේෂ මෝහ වලින් විනිර්මුක්ත වූ තත්ත්වයක් හදාගෙන සිත ක්‍රියාත්මක වෙනකොට අන්න එනවා සෞම්‍ය කැක්කුමක් නැති රිදිල්ලක් නොදෙන සෞම්‍ය වින්දනය. එහෙම හිතපුවා සිතවිල්ල ක්‍රියාකාරීත්වයි අර විදිහට ක්‍රියා කරන්නේ. ඒකට එන සෞම්‍ය ක්‍රියාකාරීත්වය සෞම්‍ය දැන් වින්දනය. එහෙම හිතනකොට නැතුව ඔක්කොටම සාප කරන හිත ආව හැටි එනවා විඳින්න බැරි අමාරු වින්දනය. අන්න ඒක නිසා තමන් දැනගන්න මම සිත වැඩ කරපු ඇති හොඳයි. මොකද කිසි කෙනෙකුට දෝෂයක් වෙන්නේ නැහැ. ලැබිච්ච ප්‍රමාණයෙන් එක පරිමහගෙන පුළුවන් හැටියට අනිත්‍යයේ තේිතත් මගේ වැඩේ මං සෞම්‍යයෙන් කළා. අන්න මට ත්‍රිදිල්ලක් නැහැ. අන්න මගේ ළඟ දැන් ඉඳින්නේ මම සුවයක් සුඛ වේදනාව දුක්ඛ වේදනාව. ඒක මගේ සිතයකට වැඩ කරන චිත්ත කියන්නේ ඒ සුඛ වේදනාව අල්ලගෙන මම ඒ සිතවිල්ලේ ලෝභ ද්වේෂ මෝහ නැහැ. අලෝභ දෝෂ මෝහ වලින් යුක්තව මයි සිත වැඩ කරනවා. ඒක නිසා මගේ සිත දැන් තියෙන්නේ කුසල ධම්මා කුසල ස්වરૂපේ. දැන් මගේ සිතේ තියෙන කුසල රූපේ. මේ කෑම ටික මහා කරදරයක් වෙලා ඒ අපිට ඒක කාගන්න වේදන්නේ. නමුත් ඒක උඩමම හිතමින් මගේ සිත කුසලාරම්මනේ තවාගෙන මං සැනසෙන. මගේ ළඟ තියෙන්නේ මා සැනසෙල්ලායක සිත. ඔන්න ඕක ඔය කියන්නේ ක්‍රියා කාය වේදනා චිත්ත ධම්ම ක්‍රියාවයි උපදින විඥානයයි යෙජන සිතයි ඒ අනුසාරයෙන් මතුවෙන ධර්ම ස්වභාවය. ඒතර කාය වේදනා චිත්ත ධම්ම තමයි සමාධියට නිමිත්ත. එතකොට සමාධිය කියලා කිව්වේ සිත සංසුන් වී තිබීම. සිත සංසුන් වෙලා තියෙනවා නම් අර හතර මොතන තියෙනවා. ක්‍රියාව හොඳයි, උපදින වින්දනය හොඳයි, සිතවිලි යෙදෙන හැටි හොඳයි, ඉපදියා තියෙන ධර්මයේ හොඳයි. ඒක නිසායි මම මේ සැනසෙන්නේ. දැන් මුළු ලෝකෙම බහිනවා, දොස් කියනවා, අකටයුතුකම් කරනවා. නොහිකව කියන ලෝක. ඒවා කොහොම ලෝකේව. මගේ ළඟ තියෙන මෙන්න මේ. දැන් මේ ලෝකෙම දෙඳගෙන අර බෝසතාණෝ අර බුද්ධත්වය ලබන්න ඉස්සෙල්ලා උන්වහන්සේ දැක්ක හීන පහ. හීන පහේ එකක් තමයි අසුචි ගොඩක් උඩ උන්වහන්සේ වඩිනවා. අසුචි ගොඩක් උඩ වඩිනවා පොඩ්ඩක් අජයන්නේ නැහැ. ඒ හීනේ අන්තිමේ. මොකද මේ නොයෙකුත් කම්කටොළු වලින් ගහන ජීවිත ස්වરૂපයක් මේ කරච්ච ලෝකෙක එක කරච්චලයක්වත් මගේ හිතට නොගෙන මට ජීවත් වෙන්න පුළුවන් සමයක් එනවා කියලා උන්වහන්සේ දැක්කයි. ඉතින් ඒක උන්වහන්සේට සීමා කළේ නෑ උන්වහන්සේ. ඒ හීන ටිකක් දොට්ට දැම්මා මේ විදිහට පුළුවන් විදිහට වැඩේ කරන්නේ. ඒකට අපිට තියෙන්නේ මුළු ලෝකෙම නරක වචන කිව්වත් මම නරක වචන කියන්නේ මම හොඳ වචන කතා කරනවා. මුළු ලෝකෙම කෑ ගහුවත් මම හිමින් කතා කරනවා. ඉතින් තමන්ක ඒ වයක ගෑවෙන්නේ නැතුව හිටියාම හරිය නේද කියන එකයි බුදුහාමුදුරේ ආදර්ශනෙ පෙන්නේ. එතකොට ඒ தত্ত্বය තමාගෙන වගකීම බාරගත් පුද්ගලයා විසින් කළ යුත්තක්. ඒ ලෝකෙම වගකීම් බාර ගන්න බෑ. එයා සමහරට නෑදෑය මැද්දේ
පෞල් ජීවිතේ භාර්යාව දරු දරියන් හුඟක් ඉන්න පුළුවන්. නමුත් එයා කොච්චර සේනාවක් මැදිට එයාගේ ජීවිතය ගැන වක් කියන්නේ. අර එහෙම බයිනවා මෙහින් කෑ ගහනවා ඔය ඔක්කොම එක්කම ඒවා යාට නිවන් දකින්න මාතෘකාවල් කරගත්තාම හරි. නිවන් දැකීමට ජීවිතයේ දුකින් මුදාගන්න සිද්ධියක් වෙනවා ඇති එක. ඒක තරම් අමාරු වෙන්නේ නැහැ ටිකක් කල. දැන් කෝකට උනත් නැහැ ඇවිදින කොටත් ඉස්සෙල්ලා හුරුවෙන් හරි අමාරුයි. පොඩි කාලේ බොහොම වැටි ඇවිද්දේ. අන්න ඒ වගේ අපි ඊටාම පුංචි අය මේ ගුණ ධර්ම අස්සට ගන්නකොට. ඉතින් බැරි වෙන්න පුළුවන් පුරුදු වෙනකොට පුළුවන් වෙයි. ඊළඟට සමාධි පරික්කාර ඒ සමාධිය එසේ සිටිවිලි ඒ ආකාරයෙන් පැවැත්වීම සඳහා එයා ප්‍රයෝජනෙට ගත යුත්තේ මොකක්ද කියලා අහුවා. ප්‍රයෝජනෙට ගන්නා දේ තමයි පරික්කාර කියන්නේ. හාමුදුරන්ගේ පිරිකරීක හාමුදුරුවෝ ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට ඒ වගේ සමාධි පරික්කාරයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ සමාධිය පවත්වා ගැනීමට ප්‍රයෝජනෙට ගත යුත්තේ මොකක්ද? ඒ ප්‍රයෝජනෙට ගත යුත්තේ සම්‍යක් පදං. සම්‍යක් පදං කිව්වේ නිවැරදි උත්සාහය. එතකොට නිවැරදි උත්සාහය කියන මේ ක්‍රියාව අර තමන්ගේ ජීවිතයේ තියෙන සිටිවිලි මාධ්‍යවල 8ක් ඔය මාර්ගාංග කියලා පෙන්නේ අපට 8 ආකාරයකටයි සිටිවිලි යොදන්න තියෙන එච්චර. වෙන කොයි අංශයෙන් බැලුවත් ඒකයි තියෙන්නේ ඔය 8න් එකකට. දික්ටි සංකප්ප වචන වාචා කම්මන්ත ක්‍රියාවල් ජීවිතී උත්සාහය සිහියදී සිතකවි ඔය 8න් පිට මුකුත් කතාවක් නෑ. ඔය 8 එතකොට යමක් ගැන කල්පනා කරනකොට අර කුසලාරම් මේ සම්‍යක් පදන් වතෙන් එක්කාසෙන්න. මොකද සම්‍යක් පදන් කිව්වේ අකුසල ධර්ම උපන් අකුසල අයින් කරන්න ඕන. නැවත අකුසල් සිතට එන්න ඉඩ නොදෙන්න ඕන. නූපන් කුසල් උපදවන්න ඕන. උපන් කුසල් පවත්තන්න. අන්න එතකොට යමක් ගැන තමන්ගේ හිතට වැටෙනවත් එක්කම ආධුනිකයන් වශයෙන් මේ අපි එකපාරට ඕක කරන්න බෑ. අපි දැනගත්තාම ඉතින් පුරුදු වෙන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙකුගේ සිතක් යමක් එක්ක සම්බන්ධ වෙනකොට එතකොට අර තමාට දකින්න හම්බෙන්නේ හොරකම් කරන, බේබදුකම් කරන, රටේ සම්මත වෙච්ච නරක මිනිහෙක් හැටියෙන් සීරණය වෙච්ච සම්මත වෙච්ච පුජ්‍යලියක් දකින්න හැට හම්බුණා. එතකොට ඒ පුජ්‍යලයක් සාමාන්‍යයෙන් අපේ ප්‍රත්‍යඥ කමේ හැටියට අනේ ඔය පොයි බලා තාම ජීවත් වෙනවා. මේ පොළොව ඉඳ තියෙනවද බලන්න. කීයේ දෙස්ති යන්න පටන් ගන්නවා. ඒක කිසි වැඩකට නෑ. එවිනියා දන්නේත් නෑ. එවිනියාට කිව්වොත් කට කොහේ හිටියේ දන්නේ නෑ. නමුත් ඒ කියන්නේ හිමීට හිත නැහැ. නමුත් uppannānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāය චන්දං ජනේත වායමති විරියං ආරමති චිත්තං පග්ගණ්ණාති පදහති. ඒ මොකද යම් කිසි අකුසලයක් තමගේ සිතේ උපදීගෙන යනවනම් දන්න වෙර දාන හැටි කිව්වේ අර පදවලි. පුළුවන් වෙර දාලා ඒක වෙනස් කරගනින් කිව්වා. ස්වභාවයෙන් අර විදිහ මිනිහෙක් දැක්කම කාටවත් හිතෙනවා මහා වාසනාවන්ත මිනිස්සුන්ට එහෙන් පිටින් විනාශ කරමින් ඉන්න මිනිස්සු කියලා හිතෙනවා. ඒක හරි. නමුත් ඒක අපි සංසාර පුරුදු.
අපි කොටි වලස්සු නයි පොළොංගු වෙලා ඉපදිලා ඉති කාලේ කොහොම තමයි අපි ඉති. ඊළඟට වැද්ද වෙලා ඉන්න කාලේ කොහොම තමයි. දැන් තර ශිෂ්ට සමාජයක අපි ජීවත් වෙනවා අර හුරුව තාම තියෙනවා අපිට. ඒක නිසා අපි ඉන්න ශිෂ්ට සමාජය මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ ගන්නවා. මේ ඉන්නේ ඒ මට්ටමේ නෙමෙයි අද. අද ශිෂ්ටත්වයේ මතම රැඳී ඉන්නවා. ඒක තහවුරු කරපන්. එහෙනම් අර ගතිය අයින් කරන්න. එතකොට අර මිනිහා ගැන හිතන්නේ මොකද? නෑ මේ මිනිහා නරක මිනිහෙක් නෙවෙයි. ඒ මිනිහා ළඟේ අවස්ථාවල් වලදී පහළ වෙන සිටිවිලි වල යාගේ ජීවිතයේ දුක් දෙන හැඟීම් තියෙනවා. ඒකයි වෙලා. ඔය විද්‍යාවයි තමයි ලෝතුරා බුදු වුණා, පසේ බුදු වුණා, රහත් වුණා. ඒ ඔය මිනිස්සයා නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ ළඟ ওই නරක ගති වලට යොදන ඒ ශක්තිය අයින් වෙච්ච හැටි ඒ මිනිස්සයා හොඳ මිනිහෙක්. එදාට අපි ආට සමහරකට වඳින්න වෙනවා කියලා අනන්ත දේ හිතනවා යාගෙන. හිතලා අනේ අවාසනාවන්ත මිනිස්සයා. ඉඩක් හම්බ වුණොත් කවදා හරි ඌයන් බේරෙන්න යා කොයිතරම් සැපවිඳීද කියන මට්ටමට එනකොට උප්පන්නානං අකුසලානං ධම්මා අකුසල ධර්මයන් පහ කරපෙලා. අනේ කවදා හරි සැපත් ලැබුණා කොයිතරම් සතුටුයිද මම කියලා හිතෙන්නේ මෛත්‍රී කරුණා ඉස්සරහට ඇවිල්ලා. ඒ නිකන් ඔළුව දානවා හිතින්නේ නැහැ වුණා. ආපු හැටි අන්න ඒ தত্ত্বය ගෙන් සිත බේරිච්ච හැටි නූපන් අකුසල් නූපදින්න වග බලා ගන්න කිව්වා. මොකද ඊ ළඟට ඒකෙම එල්බගෙන මෛත්‍රී සිතේම එල්බගෙන තවත් අනම්මනම් මේ මිනිසයා ගැන හොරකම් කරපුවා අහවල් තන අර මිනිහට ගිරිගෙඩියක් දුන්නේ ඔයයි අරවා නෝ එන්න නොදී රැකවරණයක් දාගන්න කියනවා බුදුහාමුදුරුවෝ. මොකද ඒ තරම් කබල්ම හිතක් අපිට තියෙන. කෙලෙස් වලින් වැහිලා. ඒක සුද්ධ කරනවා කියන එක කෙලෙස් දැක්කොත් අපේ ළඟ තියෙන කෙලෙස් දැක්කොත් ආපොයි ඕක කොයි සුද්ධ කරන්න ඔය තියෙන විදිහට පාවිච්චි කරමු කියයි. නොපෙනෙන්නේ කොහොඳට ගියා. ඒ තරම් කෙලෙස් ගොඩක් මැද්දේ අපි ජීවත් වෙන්නේ. නමුත් මේ ආකාරයෙන් පැවතුම් ක්‍රියාත්මක වීම ඒ අයිතියෙන් අයින් වෙන්න තියෙන හේතුවයි. එතකොට දැන් අර පුජ්‍යලයා අර කියු නරක පුජ්‍යලයා පිළිබඳව හිතන්නේ අසරණේක් ලෝකයා. ඒ මනුෂ්‍යයට ඕන හැටි මේ සමාජයේ හොඳ නබුලායා ළඟ එක්කාසෙලා තිබිච්ච කෙලෙස් යාට වඩු දෙනවා. හරිවා කිසි පිහිටක් මිනිහට නෑ ලෝකෙනුත් බැනුම් අහන්න සිද්ධ. නැද්ද යාට පිහිටක් වෙන්න මට ඉඩක් කියලා හිතන එක කරුණා. කරන්න ඕනේ නෑ කරන්න බෑ. නමුත් එහෙම කරන්න ඉඩක් හොයන එකම කරුණාවටයි කොටස. එතකොට අන්නේ ආකාරයෙන් Tamange අකුසලයට අයින් කළා අකුසලයේ නැවත අකුසලෙන් ඉඳ නොදී නෝපන් කුසල් මතු කරන්න කියලා. මොනවද? ඒ පුද්ගලයා පිළිබඳව Tamanට හොඳ පැත්තෙන්ම හිතන විදිහට හුරු කරන්න කියලා. එහෙම එකක් බුද්ධදාස රජුලන්ට වුණා. අපේ වාසනාවන්ත රජවරු ආයෝ පැත්තකටවත් යන්නේ. එන මතක් කරන්නේ. මේ මිනිමරාපු අය නම් හැමිසෝ මතක් කරනවා. හරි වාසනාවන්ත හොඳ බෞද්ධ ආදර්ශයක් ලෝකෙට පෙන්වපු වටිනා රජෙක්. එයා පාරේ යනකොට කුෂ්ඨ රෝගියෙක් යට බැන්නා. බැන්නේ කියන්නේ ඒ මිනිහා ඔළුව නරක් කියලා ඒක. තමයා කාටවත් වරදක් කළා නෙවෙයි. බුද්ධදාස රජුන්ට ඇහුණා. ඇයිලා කිව්වේ මොකක්ද? ඔය මිනිස්යාගේ රෝගයක් වක. අර කුෂ්ඨයේ තියෙන කැක්කම නිසා කිසිම කෙනෙකුට පෙන්වන්න බෑ. ඒක රෝගේ භයංකර. ඒ මිනිහා හොඳ මිනිහෙක්. අසරණයි. ඒක නිසා ඔය මිනිහට කියන්න එපා මම කිව්වා කියලා.
එයාව ගිහිල්ලා හිට මාලිගාවේ කොහේ තියාගෙන මාලිගාව නෙමෙයි සුසු තැනක තියාගෙන මඩ හොඳට සාත්තු කරන්න ඕනේ රෝගේ හොඳ කරන්න. රියන් කිසි දවසක බලමු යාගේ හැටි. කියලා මේ රෝගය වර්ගෙන ගිහිල්ලා හිටන් බාර දුන්නා. ඉතින් ඒවට සේවකේ වැඩකාරයෝ දාලා බේත් ඔක්කොම බුද්ධාස රජුරෝ ඒවා කරනවා. ඉතින් පේන්නවත් ගියේ නෑ. මොකද අර මාස්ටර් කේන්ති යනවා. නොගිය මෙයා තරහට නෙවෙයි මිනිහව දුකට දාන්න හොඳ නැති නිසා. අන්තිමට කුෂ්ඨ රෝගේ කුෂ්ඨ හොඳ වුණා. හොඳ වෙලා නාල කරලා ඉතින් මිනිහා හොඳට ඉන්නකොට අර එදා බැනපු එක්කෙනා ඇමැත්තයා කිව්වා දන්නවා තමුසියෝ මේ කරදරේ නිදහස් කළේ කවුද කියලා. ආවල. ඔයගේ ඒ උත්තමයාට බැනිල්ලම ඔයගේ සපේ තියෙනවා. උත්තමයෙකුට බැනිල්ලත් අනුන්ගේ සංසිල්ලට හේතුව. බැන්නේ නැත්නම් කවදාකවත් ඔක වෙන්නේ නැහැ. ඔය බැන්න. අන්නේ මිනිස්සයා සමාව යදින්දයි. ඒ පැත්තට වැදගෙන එයා ස්තුති කරන නොඑක. අන්නේ ඒ විදිහට ඒ මං උදාහරණයක් කිව්වේ. ඒ විදිහට තමන්ගේ අර සිතිවිලි වල කුසලාරම්මණය තමන්ගේ සිත පවත්තන්න නරක නිමිත්තත් එක්ක හොඳ නිමිත්ත එක්ක කුසලාරම්මණය සිත පවත්තන්න පුළුවන්. ඒකේ තරම් මහන්සි වැඩක් නෙවෙයි. නරක නිමිත්තේ කුසලාරම්මණය සිත පවත්තන්න පුරුදු වෙන්නයි ඕන. කලාතුරකින් තමයි හොඳ නිමිත්තක් හම්බෙන්නේ. අනිත් ඔක්කොම කබල් නිමිති හම්බෙන්නේ අපිට. ඉතින් දවසකට දෙකක් තුනක් හම්බෙන්නේ හොඳ ඒවා. දහස් ගණනක් හම්බෙන්නේ නරක. අන්න ඒක නිසා පුරුදු වෙන්න ඕන නරක නිමිත්ත හොඳ කුසලාරම්මණය පාවිච්චි කරන්න හිත. ඒකට මග බුදුහාමුදුරු පෙන්නන. ඒ පැත්තේ කොච්චර නරක තිබුණත් කමක් නැහැ. මේ පැත්තේ නරක නැහැ. අර අසුචි ගඳයි ගෑවුණු කිලුටුයි. නමුත් උන්වහන්සේ ගෑවිලා නැහැ අසුචි. අසුචි වෙනම බුදුහාමුදුරු වෙනම බෝසතාණෝ වෙනම ඒ සීනේ දැක්කේ හැමයි. ඒක නිසා අපි හැම වෙලේම සමාජයෙන් කපල්ලක් හදාගන්න ඕන. අපිව මුවා වෙන්න ඕන අපි. අපි වෙන්ගෙන්න ඕනේ සමාජයෙන්. සමාජය හොඳ කරන්න පුජ්‍යලෙකුට බෑ. ඔහුට සමාජය හොඳ වෙන්න ඕන. එච්චරයි ඔහු දැනගන්න. සමාජය හොඳ කරන්න පුජ්‍යලෙකුට බෑ. ඔහුට සමාජය හොඳ වෙන්න ඕන. එයින් අපි අදහස් කළේ මොකද්ද? කිසිම සමාජයේ පවතින කිසිවකින් ඔහු නරක වෙලා නැහැ. හැම එකකින්ම හොඳක් කරගෙන තියෙනවා. කවුරුත් කළ දුන්නේ නැහැ. එයා කරගත්තා. අන්නේ தත්ත්වයට આવහම අන්න කුසලයට තමන්ගේ සිත නූපන් කුසල් උපදවා ගත්තා. නූපන් කුසල් උපදවා ගත්තාම ඒක පවත්තන ආකාරයක් කියනවා භාවනාවේ පාරිපූර්ණ. ඒ කුසල ආරම්මනේ කුසල් ස්වરૂපය ඒ විදිහට හුරු කරන්න ඕන හැම වෙලේම වැඩ කරවන්න. ඒකයි පාත්වනා කියලා කිව්වේ. හැම වෙලේම වැඩ කරන්න. ඒක තමයි ඉතාම වැදගත් කොටස. ඒ මොකක්ද? දැන් Taman හොඳ ගුණවත් කෙනෙක් එක්ක කතා කර කර ඉන්න ගම ඒ ගුණවත්ත් එක්ක කතා කරනකොට ඉතින් හොඳ කුසල ස්වરૂප සිතේ පවතිනවා. අර පැත්තෙන් මිනිහෙක් එනවා බීගෙන. වෙරි වාරේ යා නිකන් නරක වචනේ. එනකොට එයා දිහා බලනකොට Tamange හිතේ තියෙන අර මේ පවත්ලපු චිත්ත ස්වરૂපේ වෙනස් වෙන්න නරකයි. එයාට හරවන්නේ අර හිතමයි. සෑහෙන අමාරුවක් තියෙනවා පුරුදු නැත්තා. පුරුදු නම් වෙන එකක් එන්නේ ඒ හිතම තමයි. මෙයාට ආයිබන් කිය කතා කර කර හිටියනම් ආයිබන් මොකද ආවේ කියලා හයි. එයා ආයිබන් මෙයාත් ආයිබන්. ඔක කරන්න බෑනේ කිය. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතෙන්. ඒක තමයි පුරුදු වෙන්න ඕනේ. එහෙම පුරුදු වෙන්න ඕනේ නැත්නම් අපි ඔක්කොම රහත් වෙලා. අපි මේ කුණු ගොඩවල් තමයි. මේ කුණු ගොඩවල් මා ඇතුළු ඔක්කොම. මේ සුද්ධ කොන්න හැටි කතා කරනවා.
මාත් සුද්ධ කරන්න ඕන ඔයලා සුද්ධ කරන්න. සුද්ධ වෙච්ච දාටි ඉතින් අහෝ සුකන් ගාලා ගෑ ගහයි ඕනන. එතකොට අන්න සම්‍යක් පදන් වල විස්තරේ සමාධියේ පරිස්කාර වශයෙන් කිව්වේ. පරික්කාර කියලා කිව්වේ සමාධිය පවත්තන්න උදව් දෙන ප්‍රයෝජනෙට ගන්න කොටස් හතරක් වෙයි. ඊළඟට සමාධි භාවනාව. දැන් මේ කතා කළේ සමාධිය ගැනයි. ඊළඟ දැන් මේ එනවා සමාධි භාවනාවක් ගැන කතා. සමාධි භාවනාවේ කිව්වේ ඒ හදාපු වටිනා ශ්‍රේෂ්ඨ චිත්ත මට්ටම. ඒ උසස්ම ගෞරවනීය තත්ත්වයක් ඇති චිත්ත ස්වરૂපය දියුණු කිරීමකුයි මේ කතා කරන්නේ දියුණු කිරීමක් ගැනයි. ඒකට පළමුවෙන්ම කියනවා සේවනය. සේවනය කිව්වේ මොකක්ද? දැන් ලඝු ලේඛකයෝ ඔය ප්‍රසිද්ධ බොහොම සමර්ථයි ඉන්නවා. ඒ අයගේ ලේඛකත්වය ප්‍රගුණ කරන්ඩ හැම වෙලේම මොකක හරි කෙනෙකුගේ පිටක් හම්බුණා පිටේ තියෙන තරම් හැම තැනම ලියන. යන ගමනුත් මෙහෙම කර මොනවා හරි කවුරු හරි කියනවනේ ඒක ලියන්න. ඒකම කරන. ඒකයි යාගේ වැඩේ. මොකද ඒක පුළුවන් ඉක්මනින් කරන්න පුරු වෙන්න ඕන. ඒක නිසා එයා අර අප මොලේ සිත තුන එකට වැඩ කරන්න පුරු කරනවා. මේ එයාලා සමහරට කෝච් මේ කරදාසි කැලලක් නැහැ. නිකන් මෙහෙම ලියනවා. ඒක ලියෙන්නේ නැහැ. නමුත් තේන්නේත් නැහැ. ලියවිලත් නැහැ. නමුත් ලියනවා. ඒක දාන ඒ ලකුණු එයා දාගන්න. ඒක නිකම්ම එයා කරනවා. ඒ මොකද අර පුරුද්ද ප්‍රබල කරා. අන්න ඒ වගේ සේවනය කියන්නේ ඒ තමාට ඕන චිත්ත මට්ටම පාවිච්චි වෙන්න ඕන. පරිහරණය කරන්න. හැම වෙලෙම මේක කරන්න ඕන. අර ලඝු ලේඛකයා. එතකොට ඒක කරන්නේ කොහොමද? කරන්නේ ඇසට කනට නාසයට දිවට ශරීරයට හැම වෙන හැම නිමිත්තක් අරකින් පාවිච්චි කරන්න. එතකොට අපි කියමු දර්ශන කනට ශබ්දයක් කපුටෙක් කෑ ගහන වෙන. ඒ සතා කෑ ගහන්නේ යම් කිසි දුකක. ඒ සතාගේ ඒ දුක නිවා ගන්නට එයාට නිසි මගක් නැහැ. අනේ එයාට කාගෙන් හෝ උදව්වක් ලැබුණොත් ඒ දුක නිවා ගන්න එයා සැනසෙනවා නේද? අන්නේ ඒ විදිහේ කපුටන්ගේ දුක් නිවන්න අපිට බෑ. නමුත් අපි ශබ්දය පාවිච්චි කරනවා අපේ සමාධි චිත්ත ඒකාග්‍රතාවයේ කුසාරම්මන ඒකාග්‍රතාවය ඊ ආකාරයෙන් පවත්තන්න කපුටු ශබ්දේ ගන්න. ඒ ඔක්කොම ශබ්ද අන්න බ්‍රේක් පාරක් ඇහුණා. මේ කාට කවුරු හරි බේරන්නයි මේ මිනිස්සයා දෙකේ. කොයිතරම් වටින පින්කමක් දෙයක් කරගත්තා. එයාට ඕකේ ආනිසංස අප්‍රමාණ ලැබෙන්න පුළුවන්. අනේ සාදු කවුරුත් ඔය විදිහ අනුංග දුකෙන් බේරන පුජ්‍යලිය වේවා කියලා හිතුවොත් අර ශබ්දෙන් එයා ප්‍රයෝජනයක් ගත්තා. ඉතින් කියයි ඔහොමත් හිතන්න පුළුවන් හාමුදුරනේ අපේ කඩේට යන්න ඕන වැඩ කරන්න තියෙනවා ඕටි එකක් ගහගත්තේ නැත්නම් කිසි වැඩක් නැහැ. නමුත් හරි තමයි. ඒ වගේ හැවට පටකමන්නේ. කල යුත්තේ විතරයි මේ කියන්නේ. කරන්නේ කියනනේ. ඒ தත්ත්වයට එනකොට ඒ කියනවා සේවනය කියලා. සේවනයේ භාවිතය. සේවනයයි භාවිතයයි කියලා වචන දෙකක් බුදුහාමුදුරුවෝ යොදලා තියෙනවා. සේවනයේ භාවිතය කියන්නේ
ඒ අසුරු කරනවා Tamanට ඕන ප්‍රතිඵලය සිද්ධ වෙනවද කියලා බලමින් සේවන භාවිත කියන දෙකේ ඒ Tamanට ඕන කරන ප්‍රතිඵල චිත්ත තත්ත්වය එනවද කියලා බලමින් සේවනය කරනකොට තමයි භාවිතය කියන්නේ. ඔව්. ඒ භාවිත ස්වરૂපය නැතුව සේවන ස්වરૂපය තරම් මදි. ඒත් සේවනයේ කියන්නේ ඒ කාරණේට ඒ විදිහට එක්කාස වෙනවා. දැන් අපි ඒකේ වෙනසක් අපි ඕනනම් පෙන්වන්න පුළුවන්. දැන් ඔය සමහර ඉතින් මෛත්‍රී සාගත පුජ්‍යලෝ මధుරව තලන්නේ නැහැ. මෙහෙම කළා අල්ලන හිමීට හේතු කළා මෙහෙම වටපිට බලලා නැහැ. අනේ මම මැරියේ බලනකොට ඌ නිකන් ඇම්බරිලා. අර අනිත් අය මරණ විදිහට මැරියේ නෑ ඒක. මේ කියන්නේ මොකක්ද? ඒ සතාවේ එළවනවා මිසක මම බේරෙන්නේ ඇඟටවත් හත් තියන්නේ. භාවිතයි. මොකද නියම ක්‍රමයි. මෛත්‍රීට කිසි හානියක්. එයාගෙන් ලැබෙන දුකින් නිදහස් වුණා. බේරුණ එයාට එළෙව්වා. මොකද එයාට හානියක්. අන්න ඒක ඒ ආකාරයෙන් හිතෙන් කිට් වෙන්න ඕන. කිට් වෙලා විදිහට කරනවා කියලා බලන්න. අන්නේ සම්දිස්ථානේ ඒ ක්‍රමයට වැටිච්ච හැටියේ එයාට වැඩ ඒකේ සමාධි භාවනාවේ වැඩ ගොඩක් යක් තියෙනවා. ඒක හරියට කරනවා කියන්නේ. හරියට අර මේෂන් වැඩ කරන එක්කෙනා හැම ගලකටම ඉච්ඡා බණියොත් හැම ගලකටම ළඹේ දාන. පදර පල්ලෙහා ගලට කෙලින් මේක තියනවා. අපේ හැම ක්‍රියාවකම ළඹේ පාවිච්චි වෙනවා. මේකේ භාවිතය කියලා ළඹේ පාවිච්චි කරනවා. ළඹේ පාවිච්චි කරන්න නැතුව පුළුවන් පිටි මදින්න. ටිකක් දුර යනකොට ඇලවිලා කඩ හැදෙයි. ළඹේ නිසා හරියට කෙලින් යනවා. ඒකට එක උඩ එක තිබීම නිසායි පිටි එහෙම කෙල්ලෙන්නේ. අන්නේ විදිහේ අර ඒ භාවිතයේ තියෙන්න ඕන ඒ ආකාරය. ඔව් කියන්නේ. ප්‍රතිඵලයේ දියුණු කිරීම. භාවිත. ප්‍රතිඵලයේ දැකලා බෑ. ඒ ප්‍රතිඵලය කියන්නේ මේකයි. හරියට කරුණාද කියලා. එච්චරයි. ප්‍රතිඵලයේ අනේක ක්‍රියාවේ සම්පූර්ණත්වය. ක්‍රියාවේ සම්පූර්ණත්වය හරිද කියලා එයා බලන්න. හැම වෙලේම ක්‍රියාවට අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාව සිද්ධ වෙලා තියෙනවද කියන එකයි එයා බලන්නේ. ඊළඟට මේ කියන ගුණය විෂයාකාර ක්‍රියාත්මක වෙනකොට අර විශාක සමාධිය ගැන අහපු ප්‍රශ්න වලට ධම්මදින්නා විසින් දුන්න පිළිතුරු වල සම්පූර්ණ ගුණයක් එනවා චිත්ත සමාධිය. චිත්ත සමාධිය කතා කියනකොටම කුසල් සිතේ කිව්වත් චිත්ත සමාධිය කියලා කිව්වත් දෙකම එකයි. සමාධියේ තියෙන කුසලය. ඒකට අපි සුගති සංඛ්‍යාත සැපයන්ට පත් වීමට අපි බලාපොරොත්තු වෙන හැම එක්කෙනෙක්ම බලාපොරොත්තු. ඒකට අද අපි විනාක් කරනවා ඉතින් අවස්ථාව යෙදෙන හැටිත් පින් කරනවා. නමුත් යාට සුගතිය අයිතිද කියලා කිව්වොත් අර ක්‍රියාවල වල ප්‍රමාණය හැටියට අයිතියක් තියෙනවා. නමුත් ඒකාන්තයෙන් සුගතියට යනවාමයි කියන්නේ. යනවා කියන්නේ බැරි මොකද? ඊ තුත වෙන වෙලාවේ එයාගේ අර සුගතියට අයිති චිත්ත ස්වરૂපේ සකස් වෙලා නැත්තම් කවදාක සුගතිය කියන්නේ. එයා අප්‍රමාණ පින් කළා තියෙන්න පුළුවන්. ඒ තුත වෙන වෙලාවේ තියෙන ඕනේ ස්වરૂපේ. ඒකයි මෙතන උගන්වන්නේ. අර භාවිතය කියන
නිරන්තර නිකාන් ඉන්නකොටත් වැඩ කරන ස්වරූපයක් තියෙනවා. එයා මුකුත් එක්ක සම්බන්ධ නැහැ. නමුත් අර සිත වැඩ කරන්නේ විදිහට. අන්න භාවිත ගතිය කියන්නේ. ඒක එසේ වැඩ කරනවාද කියලා බව දැනෙන්නේ කොහොමද? කිසිවක් ගැන විරෝධයක් හිතෙන්නේ නැහැ. කිසිවක් ගැන කනස්සල්ලක් හිතෙන්නේ. ඒක එහෙම තමයි. එච්චරයි යාගේ තීරණ. සමහර ඔළුවට ඇවිල්ලා හැප්පෙන්න පුළුවන් කවුරු හරි. හැප්පුණාට එයාගේ නෑ කිසිම කම්පනයක්. හිමීට ඕනනම් ඒ පැත්ත බලන්න. ඔය වෙනි සිතක් හදපුවාම මේ පුජ්‍යලයට මේ ලෝකේ ඉඩ නැහැ. ඇයි හේතුව? ඒ පරමාණු ශක්තිය ඒ දැන් තමන් ළඟ හැදිලා තියෙන ජවය. ඒක තියෙන්නේ කාන්දම. ඒ කාන්දම මේ ලෝකේ නැහැ. එයා ළඟ විතරයි ඒක තිබුණේ. එයා ඒක මේ ආගේ ජීවිතය ඇතුලේ වැඩ කරෙව්වා. එයා ඒක පාවිච්චි කරගෙන හිටියා. බාහිර ලෝකයක නැහැ. ඉතින් මේ සිත තුත වෙච්ච හැටි කොහේ හරි මේ ශක්තිය තියෙන කාන්දම් තියෙන ප්‍රදේශකයි මේ සිත වැඩ කරන්නේ. ඒක නිසා හරියටම විශ්වාසයි. කිසිම සැකයක් නැහැ. එයාට සුගතියේ කාන්දෙන්ම ලියා දීලා සම්පූර්ණයෙන්ම අයිති. බුදුහාමුදුරේ එක්තරා අවස්ථාවක ඔය ධම්මික උපාසකුන් නැහැ ගැන අනුරාධපුරේ එක කතා කරමින් ධම්මික උපාසකට මාලිගාවල් දිව්‍ය ලෝකේ හදලා තියෙනවා. යන්න ඉස්සෙල්ලා මාලිගාවල් දිව්‍ය ලෝකේ හදලා තියෙනවා. එතකොට අපේ දිව්‍ය ලෝකේ ගැන හිතෙන්නේ එහෙත් ඔය සිමෙන්ති වැලි අරවම ඇති මාලිගාවල් හදනවනේ. එහෙත් සිමෙන්ති ගණන් ගිහිලා ගන්න අරවම හිතෙන්න පුළුවන්. නමුත් මේක මේ බුද්ධ වචනවල තියෙනවා හාර අවශ්‍යල දා බැහැලා ඊගේ අර්ථ රසය ගන්න. මේ කිව්වේ මොකද්ද? අර මන් දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒ කාන්දම් ශක්තිය එයාගේ ළඟ මේ ලෝකෙට නොගැලපෙන විදිහට මීට වඩා උසස් විදිහට සකස් වෙලා තියෙනකොට බුදුහාමුදුරුවෝ දාලා ඔය පාලනයට අයිති වෙන ඒ කාන්දම් ශක්තිය තියෙන පෙදෙස් වල පරමාණු වෙනම තැන්වල තියෙනවා කියන එකයි උන්වහන්සේ වදාළේ. මේ මාලිගා කතාව ඉතින් පොතේ කොහොම වටනවා හරි බුදුහාමුදුරුවෝ කිව්වත් ඒත් වරදක් නෑ. එයාට ඒක මාලිගාව තමයි. අන්න ඒ විදිහ අයිතියක් ලබන්න පුළුවන් ආගමකුයි අපි අදහන්නේ. ආගමක් නෙවෙයි ඒක නේක. නමුත් ඒ ඇදහිල්ල අපිට ලැබිලා තියෙන්නේ. නිසා කවුරුත් වාසනාවන්තයෝ වශයෙන් ඒ වාසනාවේ භුක්තිය අපි විඳින්න ඕන මේ විදිහේ පැවතුම් සකස් කරගෙන. හැබැයි අපි මේ කියන මම පරාජය වෙන්න පුළුවන්. ඒක අවනම්බුවක් නෙවෙයි. කොරන්න ගිහිල්ලයි පරාජය වෙන්නේ. ඉතින් කරමින් යනකොට ඒ පරාජය කවදා හරි ජයග්‍රහණයට දෙන්නේ. ඒ නිසා ඔය වේදල්ල සූත්‍රයේ ඔය ඒ ප්‍රශ්නෙට උන්න තිබිච්ච විස්තරේ අපි ඉදිරිපත් කළා. දැන් ඒ පිළිබඳව තවත් යමක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. සමාපත්තිය කියන්නේ දැන් සමාධියක් යම් ප්‍රමාණ කාලයක් පවතිනවා නම් ඒ සිතිවිලි වලයි සමාධිය තියෙන්නේ. සමාපත්තිය කියන්නේ ඒ සිතිවිල්ලේ තියෙන ස්වરૂපය ඊළඟ සිතට බාර දෙන එක. එතකොට අර සමාධිය යම් කාලයක් පවතිනවා නම් ඒ සමාපත්තියේ පුජ්‍යලේ ගාව තියෙනවා. මොකද එකෙන් එකට ඒ ස්වરૂප එකින් එකට සිත් වලට බාර දීලයි අර කාලේ ඒ ආකාරයෙන්ම ගෙන. යන්නේ කියන සමාපatti. සම ආපatti. අර සිතට ගැලපෙන තත්ත්වයටපත් කිරීම. ඒකයි සමාපatti. ඔව්. අවස්ථා දෙකක් තියෙනවා. භාවිත. යන්තරයෙන්මයි හිතේ පත් වීමයි
ක්‍රියාවක් නැතේ ප්‍රතිඵල ලැබෙනවද කියන එක බැලීමත් ඒකට අයිති. ප්‍රතිඵල නෙවෙයි. ඒ ප්‍රතිඵල නෙවෙයි. ඒ ක්‍රියාව හරියට කරනවා. ඌමනාවේදී. ඒ ක්‍රියාව හරියට. මේ ක්‍රියාවටම එකඟ වුණා ක්‍රියාව හරියට කරනවා. ඒකයි. ඵලයක් ගැන කතාවක් නෑ හරියට කරනවා. එතකොට ඵලය ඇවිල්ලා. ඊට පස්සේ ඒ භාවිත හරියට කරනකොට ඵලය. ඒ ඵලෙන් තමයි හොයාගන්න ලේසි භාවිතේ හරිය කියලා. නමුත් භාවිතේ ඵලේනකම් බලාපොරොත්තු වුණොත් භාවිතේ ලිස්සලා යනවා. හරියට ආවේ නෑ බලනකොට භාවිතේ නෑ. ඊට වඩා ලේසි